හලලෝය අද නිරාහාර පූජාව දවසේ අපි ස්වාමීන් වහන්සේගේ වචනය කරා යමු එන්නයි මේ සූදානම් වෙන්නේ. අපි කෙනෙකා ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට මේ නිරාහාරයෙන් එන කල අපි ජීවිත වෙනස් කරගන්නට අධිඨාන කරගෙන අපේ ආත්මය උන්වහන්සේට පමණක්ම බාර කරන්නට අධිඨාන කරගෙන අපටවත් තවදුරටත් අයිති නැති අපේ ජීවිතය උන්වහන්සේගේ හස්තයට බාර කරන්නට අධිඨාන කරගෙන උන්වහන්සේගේ සුදු අභිමුඛයට එමු. ස්වාමිනී, මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේගේ ජීවිතය කුරුසිය පූජා කොට හමාරයි ස්වාමිනී. ඔබ වහන්සේ ජීවිතය පූජා කොට හමාරයි ස්වාමිනී. එලෙසම මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපේ ජීවිතත් ඔබ වහන්සේගේ ඒ කුරුසියේ පූජාවේ මිලයට ඔබ වහන්සේගේ ලේවල මිලයට ඔබ වහන්සේ මිලදීගෙන හමාරයි. අපට තවත් අපේ ජීවිතයි තිනෑ ස්වාමිනී. අපටවත් අපේ ජීවිතය අයිති නෑ ස්වාමිනී. ස්වාමිනී, මගේ දෙවියන් වහන්සේ නිසාම අපි ඔබ වහන්සේගෙන් අද දවසේ බලාපොරොත්තු වෙන මේ නිරාහාර කාලයන් තුළදී අපි හැම සතේකම ඔබ වහන්සේගේ අභිමුඛයේ නිරාහාරයෙන් සිටින කල ස්වාමිනී, ඔබ වහන්සේ අපේ හදවත්වලට අපේ ආත්මවලට කතා කරන සේක්වා. ඔබ වහන්සේගේ දරුවන්ට වහන්සේ කතා කරන සේක්වා. ඔබ වහන්සේගේ අයිති වස්තුවක් ලෙස ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරගෙන සිටින්නා වූ ඔබ වහන්සේගේ මේ දරුවන්ට වහන්සේ හලලූයා කතා කරන සේක්වා. දැන් ඔබ වහන්සේට අයිති දේ ඔබ වහන්සේට අවශ්‍ය ලෙස වෙනස් කරගන්නට ඔබ වහන්සේට අවශ්‍ය ලෙස මගේ දෙවියන් වහන්සේ සාදා ගන්නට ඔබ වහන්සේට අපි ඉඩ දෙනවා ස්වාමිනී. එනිසාම අද දවසේත් අපි ඔබ වහන්සේගේ සුදු දෑතට බාර වෙනවා. මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේගේ හස්තය අප කෙරෙහි වේවා. ඔබ වහන්සේ කුම්භකාරය ලෙස ස්වාමිනී නැවතත් අපේ කුම්භකාරය ලෙස අපි සාදන්ට ඕන තැන් සාදමින් කඩන්ට ඕන තැන් කඩමින් ගොඩනගන්ට ඕන තැන් ගොඩනගමින් ඔබ වහන්සේ අප ඉදිරියටත් ඉහළටත් රැගෙන යන සේක්වා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හලලූයා. හොඳයි, අද දවසේත් අපි ස්වාමීන් වහන්සේගේ වචනය තුළින් දරුවෝ ගැනම බලන්ට සූදානම් වෙනවා. ගිය සතියේත් අපි නිරාහාර පූජාව තුළින් අපි දරුවෝ ගැන බැලුවෝ. දරුවෝ ගැන බැලුවා. අපි කිව්වා දරුවන්ට එන්න ඉඩ දෙන්න කියලා. දැන් අද දවසේ ස්වාමීන් වහන්සේ ඒ පදේ කරුණ කොටගෙනම අපේ ජීවිතවලට තවත් අයුරකින් කතා කරන්න යනවා. අපි බලමු. මත්තෙව් 19 වෙනි පරිච්ඡේදයේ 14 13 බැලුව දෙකල උන්වහන්සේ විසින් දරුවන් පිට අත් තබා යාඥා කරන පිණිස ඔවුන් වහන්සේ වෙතට ගෙනෙන ලද්දේය. ගෝලයෝ ඔවුන්ට සැලකලෝය. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩ හරින්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය මෙබඳු වූ අංගේයයි කීසේක. උන්වහන්සේ කියන දරුවන්ට එන්න ඉඩ හරින්න මක්නිසාද ස්වර්ග රාජ්‍යය දරුවන්ට අයිති වෙන දෙයක්. ඉඩ හරින්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය මෙබඳු වූ අංගේය. ඒ වගේම ඒකත් ඔලුවේ තියාගෙන අපි යොහාන 3:3 ඒ අවස්ථාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිකදෙමුස් අපි හැමෝම දන්න නිකදෙමුස් රහසින් ඇවිත් රාත්‍රියේ ඇවිත් ජේසුස් වහන්සේ සමග සංවාදයේ යෙදෙන මේ මොහොතක්. නිකදෙමුස්ට ජේසුස් වහන්සේ කියන 3:3 ජේසුස් වහන්සේ උත්තර දෙමින් සැබෑවක් නුඹට කියමි, යමෙක් අලුතෙන් නූපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්නට නොහැකියයි ඔහුට කීසේක.
එතකොට නිකතමුන් සානවා. දෙවන වර මව්කුසට ඇතුල්ව උපදින්න පුළුවන් දැයි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹට කියමි. නැවතත් කියනවා සැබවක් නුඹට කියමි. යමෙක් වතුරෙන් ආත්මයන්ගෙන් දවුණු උපන්නොත් ඔහුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. යමෙක්ට නැවත මව්කුසට ඇතුල් වෙලා ආපහු ඉපදෙන්න පුළුවන්කමක් තිබෙනවද කියන්නේ නිකතම සහනනම ස්වාමීන් වහන්සේ කියනවා. අලුතින් උපන්නොත් මිස ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ කියලා. ඒ වගේම ජේසුස් වහන්සේ මේ ස්ථානයේදීත් කියනවා ස්වර්ග රාජ්‍ය දරුවන්ට එන්නේ දරින්න ස්වර්ග රාජ්‍ය මෙබඳු වූවන්ගේය. දැන් දරුවෝ ගැන කතා කරොත් දරුවෙක් නේද? දැන් දරුවෝ ගැන අපි කතා කරද්දී දරුවෝ හරි ලාමකයි නේද? දරුවෝ දන්න දේවල් මොනවද? දරුවෝ කිසි දෙයක් දන්නේ නැහැ. දරුවෝ ඇත්තටම කියනවනේ දරුවෝ දන්නේ නැහැ කෑමක් බීමක් තෝරලා කන්න. දරුවෝ දන්නේ නැහැ ලෙඩ වුණා මොකද කරන්නේ. දරුවෝ දන්නේ නැහැ කතා කරන්න. දරුවෝ දන්නේ නැහැ ඇවිදින්නවත්. දරුවෝ දන්නේ නැහැ හරියට කතා කරන්නවත්. දරුවෝ තුළ කිසි දැනුමක් නැහැ. දරුවෝ තුළ කිසි අත්දැකීමක් නැහැ. දරුවෝ අලුත්. ඒ නිසා අපි මොකද කරන්නේ? දරුවට අම්මයි තාත්තයි දෙන්නම දරුවා කාවින්ට අවශ්‍යයි. ප්‍රේමය ගැන කියලා දෙන්න. අම්මා දෙවියන් වහන්සේගේ හලලූයා දරුවන්ට ඒ අම්මව අවශ්‍යයි. ඒ වගේම ජීවිතය ගැන ජීවිතයට මුහුණ දෙන ආකාරය ගැන කියලා දෙන්න දරුවට තාත්තත් අවශ්‍යයි. ජේසුස් වහන්සේ කියනවා ස්වර්ග රාජ්‍ය මේ බඳු වූවන්ගේය. ඔබ අලුතින් නූපන්නොත් මිස ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න බැරිය. ඒතර අපිට පෙනී යනවා මගේ සහෝදරය සහෝදරිය අපි දරුවෝද? දැන් උන්වහන්සේ කියනවා අපිට ස්වර්ග රාජ්‍යයට යන්න නම් පුළුවන් වෙන්නේ දරුවන්ටයි කියලා. එතකොට අපි දරුවෝද? දැන් එතකොට අපි බබාද? නේ අපි බබාල කරන්න හැදුව නෙමෙයි අපි බබාල වෙයි නේද? තොත්ත බබාල වෙන කට්ටියක් ඉන්නවද? හොඳයි. නමුත් ස්වාමීන් වහන්සේ මොකද මෙතන කියන්න උත්සාහ කරන්නේ අපි දරුවෙක් වාගේ එන්න. උන්වහන්සේගෙන් අපිට අද දවසේ ආරාධනාවක් තියෙනවා මගේ සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ අද නිරාහාර දවසේ අපිට ආරාධනා කරන්නේ දරුවෙක් වෙලා උන්වහන්සේ ගාවට එන්න. ඔබ මම දරුවෙක් වාගේ උන්වහන්සේ ගාවට යන විට උන්වහන්සේට ලේසි ඒ දරුවට උන්වහන්සේ අපිට අවශ්‍ය ලෙස අපේ වයසට අනුව අපිට කන්න දීලා අපව හදලා වඩලා අපව පෝෂණය කරලා අපිට මාර්ගය පෙන්නලා අපිව ස්වර්ග රාජ්‍යයට ඇතුල් කරන්න. නමුත් අපි පැමිණෙන්නේ දරුවෙක් වාගේද නැත්නම් මහා ලොකු අවුරුදු 30ක් 35ක් 40ක් 50ක් 60ක් මේ පොළේ ජීවත් වෙච්ච මහා ලොකු අධ්‍යාපන සම්භාරයකුත් එක්ක මහා ලොකු අත්දැකීම් සම්භාරයකුත් එක්ක දෙවියන් වහන්සේ වෙතට එන කෙනෙක් විදියටද? දෙවියන් වහන්සේට ඔබගෙන් මගෙන් ඉගෙන ගන්න දෙයක් නෑ මගේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා දෙවියන් වහන්සේ වෙතට එද්දී ඔබගේ මගේ අධ්‍යාපනය කිසිසේත්ම වැඩක් වෙන්නේ නෑ. උන්වහන්සේ සර්වඥාන දෙවියන් වහන්සේ. ප්‍රඥාවේ උල්පත උන්වහන්සේ. හලලූයා. ඔබ අධ්‍යාපනය රැගෙන આવොත් ඔබ පටන් ගනි දෙවියන් වහන්සේට උගන්වන්න. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියවට ඔහොම හරියන්නේ නෑනේ. අපි ඉගෙනගෙන තියෙන විදිහට මේක මේ විදිහටයි සිද්ධ වෙන්න ඕනේ. මේක අර විදිහටයි සිද්ධ වෙන්න ඕනේ. ඒතකොට ඒකයි මේකයි එකතු නම් මේ ඔක්කොම එකතු නම් මෙන්න මේ විදිහටයි සිද්ධ වෙන්න ඕනේ. දැන් ස්වාමීන් වහන්සේ හිටියේ ස්වාමීන් වහන්සේ මේ පොළවේ දැන් අපි අත්දැකීමුත් කතා කරන්න පටන් ගන්නවා. ස්වාමීන් වහන්සේ මේ පොළවේ හැදුව එක හරි. ස්වාමීන් වහන්සේ මේ මුළු විශ්වය මැව්ව එකත් හරි. ස්වාමීන් වහන්සේ ඉරසඳ තාරකා මැව්ව එකත් හරි. ස්වාමීන් වහන්සේ අපිව මැව්ව එකත් හරි. ඒ ඔක්කොම හරි. නමුත් ස්වාමීන් වහන්සේ පොළවේ හිටියේ
දැන් මේ අවුරුදු 2000 ගානකටත් ඉස්සෙල්ලා මේ 2000 ඇතුළත පහුගිය අවුරුදු 2000 ඇතුළත ස්වාමීන් වහන්සේ නොදන්න දේවල් ගොඩ වෙලා තියෙනවා. ඒ දේවල් ඔක්කොම අපි හොඳට දන්නවා. අපි ඒ දේවල් තුලින් ඇවිත් තියෙනවා. අපි ඒ දේවල් හොඳට දන්නවා. අපි හොඳට ඉගෙනගෙන තියෙනවා. අපිට අත්දැකීම් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ අර කියපු අර පරණ විවස්ථාවේ අර පළමු විවස්ථාවේ දේවල් අදට ගැලපෙන්නේ නැහැ කොහොමද? එදා ඔය යෙසායලා කියපු දේවල් අදට ගැලපෙන්නේ නැහැ. ඔය එදා ආබ්‍රහම්ලට වෙච්ච දේවල් අදට හරියන්නේ නැහැ. එදා යාකෝබ්ලා පැනලා දුවන්නේ නැති දේවදූතයෝ මේ උඩට පල්ලයට නගිනවා දකින්න නැති. ඉතින් එහෙම දැන් දේවල් නැහැ. දැන් උඩට පහලට යන බිල්ඩින් තිබුණට නේ එහාට මෙහාට යන ඊටත් වඩා නේද දේවදූතයන්ටත් වැඩිය වේගෙන් යන වාහන තිබුණට ස්වාමීන් වහන්සේ කැමති නම් තාක්ෂණය කියන එක උනත් අපෙන් ඉගෙන ගන්න. ඔය එදා එලියලා කරපු දේවල්, ඔය ගිනි බස්සන වැඩ, ඔය වැස්ස නවත්තන වැඩ දැන් ඒවා කරන්න අපිට ස්වාමීනි ඔබ වහන්සේ අවශ්‍ය නැහැ. දැන් අපිට තාක්ෂණය තියෙනවා. ඔබ වහන්සේට බැරි නම් අපිම මවන්නම්. අපිට දැන් මැවීමේ හැකියාවක් තියෙනවා විද්‍යාවත් එක්ක. අපි ගොඩාක් දේවල් දන්නවා කියලා හිතනවා. අපි ගොඩාක් දේවල් දන්නවා කියලා හිතනවා. අපි තරම් දෙවියන් වහන්සේ කොතරම් කියනද අපි තරම් දෙවියන් වහන්සේවත් දන්නේ නැතු ඇති. ඒ තරමට අපි උගත්. ඒ තරමට අපි අත්දැකීම් තුලින් ඇවිත්. ස්වාමීන් වහන්සේ කියන්නේ මගේ සහෝදරයා සහෝදරිය දරුවෙක් වාගේ ස්වර්ග රාජ්‍යයේ මෙබඳු වූවන්ගේය. අපි දරුවෙක් නෙමෙයි තමයි. අපි දැන් වැඩිහිටියෝ. අප තුල යම් අධ්‍යාපනයක් තියෙනවා අපිට. අපි යම් අත්දැකීම් තුලින් ඇවිත් තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ ගාවට එද්දී ඒව ඕනේ නැහැයි කියලා. අපි එච්චර ඉගෙනගෙන තිබ්බා නම් අපිට එච්චර අත්දැකීම් තිබ්බා නම් අපේ ජීවිතය අපි වරද්ද ගන්න විදියක් නැහැ නේද මගේ සහෝදරයා සහෝදරිය. අපි හොඳට ඒ තරම් ඉගෙනගෙන තිබුණා නම් අපිට හොඳට ඒ තරම් අත්දැකීම් තිබුණා නම් අපේ ජීවිතේ නම් අපේ කිසිම දවසක අපේ ජීවිතවල කිසිම දවසක අපිට වරදින්න විදියක් නැහැ. අපිට වැරදුණු නිසා තමයි අපිට දෙවියන් වහන්සේ දැන් අවශ්‍යලා තියෙන්නේ. හalleluya. unlearn ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලස්සන වචනයක් unlearn කියලා. ඒක සිංහල භාෂාව ඇත්තටම නෑ. learn to unlearn. ඉගෙන ගන්න කියලා තියෙනවා ඉගෙන ගත්ත දේ අතාරින්න. අපි ස්වාමීන් වහන්සේ වෙතට එද්දී ස්වර්ග රාජ්‍ය මෙබඳු වූවන්ගේය. අපි ඒ දරුවෙක් විදිහට අපි අපේ ජීවිත වෙනස් කරගන්න අවශ්‍යයි. දරුවෙක් කොයි ආකාරයේද? දරුවෙක්ට අම්මෙක් තාත්තෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? දරුවෙක් අම්මෙක් තාත්තෙක් නැතුව හැදුණු දරුවෙක් සම්පූර්ණයෙන් ඒ දරුවාගේ ජීවිතය හරිම සම්පූර්ණයි. ඒ දරුවාගේ අනාගතය අන්ධකාරයි. හalleluya. දරුවෙක් කන්න අවශ්‍ය මොනවද? දරුවෙක් බොන්න අවශ්‍ය මොනවද? ඒ හැම දෙයක්ම දන්නේ හරියට අම්මයි තාත්තයි විතරයි. දරුවෙක්ට ආදරය කරන්න ඕනේ කොහොමද? දරුවෙක්ට ලෙඩක් වුණාම ඒ ලෙඩේ පවා හඳුනගන්නෙත් ඉස්සෙල්ලාම දොස්තරට වඩා ඉස්සෙල්ලාම දරුවා ලෙඩින් කියලා හඳුනගන්නේ දරුවාගේ අම්මා, දරුවාගේ තාත්තා. ඒ වගේම දරුවා ඇවිදින්නවත් දන්නේ දරුවාට තනියම කරගන්න බෑ. දරුවාට කියන්න බෑ නෑ මට ඔය කවුරුත් එපා අම්මේ තාත්තේ මම තනියෙන් කරගන්නම්. ඕගොල්ලෝ යන දේවාලක යන්න. නෑ දරුවාට තේරෙන්නේ නැහැ තනියෙන් කිසිම දෙයක් කරගන්න. දරුවා හිතනවා තනියෙන්. දරුවා කෑම කාලා පුරුද්දට අර බිල්ඩින් බ්ලොක්ස් වල කෑලි අරගෙන කන්න හදනවා. ගිලින්න හදනවා. ඔබත් පටන් ගත්තොත් මට කවුරුත් ඕනේ නෑ මට තනියෙන් පුළුවන් කියලා ඔබ පටන් ගත්තොත් ඔබත් අර දරුවෙක් වාගේ තමයි. අර චූටි බිල්ඩින් බ්ලොක්ස් එකක කන්න පුළුවන් කියලා බිල්ඩින් බ්ලොක්ස් කෑල්ලක් හරි කාලා බඩ අමාරු හදාගනි. අන්තිමට ඔපරේෂන් කරන්න වෙයි. නැත්තම් මොකක් හරි දෙයක් බොත්තමක් හරි නහය අස්සේ දාගෙන කට අස්සේ දාගෙන අන්තිමට
හුස්ම නවතී. හැම දරුවෙක්ටම අම්මා වාගේම තාත්තත් ළඟින් අවශ්‍යයි. ඔබේ තාත්තා දෙවියන් වහන්සේ. ඔබේ මගේ තාත්තා දෙවියන් වහන්සේ. ඒ අපේ බිහි කළ තාත්තා, අප මැව්වා වූ තාත්තා, අප රැක බලා ගන්න තාත්තා. ඒ වගේම තමයි මගේ සහෝදරය සහෝදරිය. ඔබේ අම්මා කියන්නේ ඔබේ පාස්ටර්. ඔබේ සභා පාලකවරයා. ඔබේ සභා පාලකවරිය. ඒ තමයි ඔබේ අම්මා. අම්මා තමයි ඔබට ප්‍රේමය ගැන කියලා දෙන්නේ. අම්මා තමයි ඒ ප්‍රේමය තුළින් තාත්තට ඔබ ලං කරවන්න උත්සාහ කරන කෙනා. අම්මෙක් නැතුව තාත්තා එක්ක ජීවත් වෙන්නත් අමාරුයි. ඔබ දන්නවා ඇති. අද දවසේ මේ දේශනාව අහන, අද දවසේ මේ වචනේ අහන හුඟක් අය තමන්ගේ දරු පවුල් ලංකාවේ දාලා පිටරටට සේවයට ආපු අය. ඔබේ දරුවෝ පීවරු සමග ඇදලා තියෙනවා. නමුත් ඒ හැම දරුවටම ඔබේ අඩුපාඩුව තිබුණද හා නැද්ද? ඒ අයටත් ඔබ අවශ්‍ය වෙන අල්ලල් තියෙනවා. ඒ වගේම තමයි. හලලූයා. දෙවියන් වහන්සේ හැමදාම අප සමග ඉන්නවා. දෙවියන් වහන්සේ හැමදාම අපට ප්‍රේම කරනවා. ඔව්, නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රේමය අවධාරණය කරන්න, ඒ ප්‍රේමය තුල ජීවත් වෙන්න උගන්වන්න ඔබ ළඟින් සිටින ඔබේම අම්මා ඔබට අවශ්‍යයි. ඔබේම සභා පාලකවරයා, ඔබට ළඟින් ඉන්න ඔබේ සභා පාලකවරයා ඔබට අවශ්‍යයි. හැම වෙලේම සභා පාලකවරයා, ඔබේ සභා පාලකවරයා ඔබ ළඟ ඉන්න කෙනෙක් වෙන්න අවශ්‍යයි. ඔබේ හැච්චිමේ දුරක නේද? අර කියනවානේ හූවේ දුරක් නෙමෙයි. ඔබේ හැච්චිමේ දුරක, ඔබේ සුසුමක දුරක ඉන්න තරම්. මොකද අම්මා හැම වෙලේම මොකද කරන්නේ? අම්මා හැම වෙලේම තමන්ගේ හදවතට ළඟින් දරුවෝ තියාගන්නවා. නිදාගත්තත් අම්මා දරුවෝ ගාව නිදාගන්නේ. ඇහැරුණොත් දරුවත් එක්ක ඇහැරෙන්නේ. දරුවගේ වැඩ කරලා තමයි අම්මගේ වැඩ පවා කරන්නේ. හලලූයා. සමහරට ඔබ පොඩි නිසා අම්මා කරන මෙහෙ ඔබට පේන්නේ නැහැ. අම්මා කොතරම් මහන්සියලා උදේ නැගිටලා උයනවද? ඔබ වෙනින් කන්න හදනවද? මොකද ඔබ තාම පුංචි. නමුත් ඔබත් අම්මෙක් වුණ දවසට ඔබට තේරෙන්න යනවා අම්මා කෙනෙක් විතරම් කැපකිරීමක් කරනවාද කියලා. හලලූයා. ඒ වගේ මගේ සහෝදරය සහෝදරිය, ඔබ හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ වෙතට එන්න නම් දරුවෙක් වාගේ එන්න අවශ්‍යයි. ඔබේ අම්මා ජීවිත කාලෙම ඔබත් එක්ක ඉන්න යන්නේ නැහැ. නමුත් ඉන්න කාලේ ඔබට තාත්තා ගැන හඳුන්වා දෙන්නත්, තාත්තගේ ප්‍රේමය කියලා දීලා ඔබ ගොඩනගන්නත්, තාත්තාගේ අනුදැනුම මත, තාත්තාගේ මඟ පෙන්වීම මත ඔබ ගොඩනගන්නයි අම්මා ඉන්නේ. හලලූයා. ඒ වගේම ඔබට තාත්තව අත්‍යවශ්‍යයි, වගේම අම්මවත් ඔබට අවශ්‍යයි. හලලූයා. එනිසා මගේ සහෝදරය සහෝදරිය, දරුවෙක්ට කතා කරන දේ පවා ඔබ ස්වාමීන් වහන්සේට කොහොමද කතා කරන්න අවශ්‍ය? ඒ දේ පවා ඔබේ අම්මා උගන්වන්න ඕනේ. ඔබ කොහොමද ස්වාමීන් වහන්සේ ඔබට දෙන ආහාරය, තාත්තා ගෙනල්ලා දෙන එළවලු, හාල්, හැම දෙයක්ම පාවිච්චි කරලා ඔයාට කන්න පුළුවන්, ඔබට කන්න පුළුවන් ආහාරයක් උයලා දෙන්නේ ඔබේ අම්මා. හලලූයා. අම්මා දන්නවා ඔබට අවශ්‍ය දේ මොකක්ද කියලා. මොකද තාත්තා ගෙනත් දෙන්නේ ඔබට අවශ්‍ය දේ. තාත්තා දන්නවා මගේ දරුවා දැන් අවුරුද්දයි වයස. මගේ දරුවා දැන් අවුරුදු 3යි වයස. මගේ දරුවා දැන් අවුරුදු 5යි වයස. එතකොට එහෙනම් දැන් අවුරුද්දේ දරුවට එළවලු පොඩි කරලා කවන්න ඕනේ. නෙස්ටම් කවන්න ඕනේ. මේ වගේ විටමින් ಜಾති අවශ්‍ය වෙනවා. දැන් මේ මගේ දරුවා ලොකුයි. දැන් මගේ දරුවාට වැඩපළ කරගන්න ටිකක් ඇවිදින්න කරන්න ඒවට ශක්තිය ඕනේ. එහෙනම් දරුවට මෙන්න දැන් මාංශ ඕනේ නා, මස් ඕනේ වෙනවා. එනිසා මම හොඳට යකඩ එහෙම තියෙන, අයන් එහෙම තියෙන බීෆ් කෑල්ලක් හරි ගෙනින් දෙන්න ඕනේ දරුවට.
පීකුතු කෑල්ලක් හරි ගෙනින් දෙන්න ඕනේ. බිත්තරයක් හරි ප්‍රෝටීන් තියෙන හොඳ බිත්තර ටිකක් ගෙනින් දෙන්න ඕනේ මගේ දරුවට කියලා තාත්තා ගෙනින් දෙනකොට ඒ තාත්තා ගෙනත් දෙන බිත්තරේ දරුවට කන්න පුළුවන් විදිහට, දරුවට කන්න ආස හිතන විදිහට, දරුවට දිරවන්න පුළුවන් විදිහට හදලා ලස්සනට දරුවට කවන්නේ අම්මා. හලලුයා. ඒ වගේම තාත්තට ගරු කරන විදිය, තාත්තට කොයි විදිහටද නමස්කාර කරන්නේ, තාත්තට යාඥා කරන්නේ කොහොමද, තාත්තා ගාවට කොහොමද වඩාත් ලං වෙන්නේ, තාත්තා කැමති දේවල් මොනවද, තාත්තා අකමැති දේවල් මොනවද, මේ හැම දෙයක්ම කියලා දෙන්න ඔබේ පැත්තකින්, ඔබට පැත්තකින් ඔබේ අම්මා හැම වෙලාවෙම ඉන්නවා. හැම වෙලාවෙම ඉන්නවා. හලලුයා. ඔබට ඇවිදින හැටි ඔබ සමහරට දන්නේ නැහැ මොන පාරේ යන්නද කියලා. පුතේ උතනින් යන්න එපා, උතනින් ගියොත් ඔබ වැටෙයි. හලලුයා. ඒ නිසා අම්මා අතින් අල්ලගෙන තාත්තගේ අත අල්ලන්න දරුවා පුරුදු වෙනකම්ම අම්මා දරුවගේ අත අල්ලගෙන තාත්තගේ අඩිපාරේ දරුවා වරන් යනවා. ඒ වගේම දරුවා අඬද්දී, දරුවට වේදනාව එද්දී, දරුවට ප්‍රශ්න එද්දී අම්මට තාත්තට දැනෙන වේදනාව තාත්තා තනනම සමහරලාට තාත්තා අඬනවද, තාත්තට දුකෙන්ද, තාත්තා වේදනාවෙන්ද, තාත්තට මගේ ප්‍රශ්නේ පේනවද කියන එක දරුවා දන්නේ නැහැ හුඟක් වෙලාවට. නමුත් අම්මා තේරුම් ගන්න විදියෙන්, අම්මා ප්‍රශ්නේ තේරුම් ගන්න විදියෙන් තාත්තට ඒ ප්‍රශ්නේ දැනුනේ නැතත්, තාත්තට ඇහුන්නේ නැතත් අම්මා දරුවගේ ප්‍රශ්නේ අරගෙන තාත්තගේ මුඛයට යනවා. තාත්තට ගිහින් කියනවා පුතා මේ වගේ ප්‍රශ්නයක, අපේ දුව මේ වගේ ප්‍රශ්නයක තාත්තට උදව් කරන්න, දරුවව සරසන්න. හලලුයා. ඒ සැනසීම අපිට ලැබෙනා වූ සැනසීම ලැබෙන්නේ තාත්තගෙන ඒ වෙලාවේ. හලලුයා. ඔබේ ජීවිතය වෙනුවෙන්, ඔබේ මගේ ජීවිතය වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් ඔබ කොතරම් කැප වෙලා තිබෙනවද? ඒ තරමට ස්වාමීන් වහන්සේගේ සභාපාලකවරුන්, සභාපාලකවරියන් උන්වහන්සේ ඒ තරමට කැපකිරීමක් තුළින් රැගෙන යනවා. අම්මා කෙනෙක් කවමදාකවත් දුකක් විඳින්නේ අම්මා නිසා නෙමෙයිනේ. අම්මා කෙනෙක් දුක් විඳින්නේ දරුවෝ නිසායි. ඒ කියන්නේ අර සින්දුවකුත් තිබුණේ අම්මලා දුක් දෙන්නේ පුතුන් හදන්ටයි, පුතුන් රජුන් කරන්ටයි. ඒ වගේම තමයි මගේ සහෝදරයා සහෝදරිය. ඔබේ පාස්ටර්, ඔබේ සභාපාලකවරයා, ඔබේ සභාපාලකවරිය දුක් දෙන්නේ කවමදාකවත් ඒ අයට හැදෙන්න නෙමෙයි. ඒ අය අද දවසේ දුකක් වේදනාවක් විඳිනවා නම්, අද දවසේ යමක් තුලින් යනවා නම් ඒ සියල්ල ඒ අය විඳින්නේ ඔබව රජුන් කරන්නයි. ඒ ස්වර්ග රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ ඒ සිංහාසනයේ රාජකීය පුත්‍රයන් කොට ඔබ මාව ඇතුල් කරවන්නයි. හලලුයා. ඒ නිසා ඔබ දරුවෙක් වෙලා එන්න ස්වාමීන් වහන්සේගේ අම්මකේට. එදා දරුවන්ව ජේසුස් වහන්සේ ළඟට ඒ අම්මලා අරගෙන ආවා. සමහර ගෝලියෝ යන්න දුන්නේ නෑලු. සමහරලාට ඔබ එනකොට සමහර ගෝලියෝ කැමති වෙන්නේ නැති නමුත් ඒක වළක්වන්න බෑ. ජේසුස් වහන්සේත් එන්න කියනවා. අලුත උපන් දරුවෙක් වාගේ එන්න ජේසුස් වහන්සේ වෙතට. හලලුයා. ඔබේ අම්මා ඔබව ජේසුස් වහන්සේ වෙතට ලං කරයි. තල්ලු කරයි පුළුවන් තරම් උගන් උන්වහන්සේට ලං කරයි. එහෙම දෙකටම ක්‍රීකරු වෙන්න. එදා අම්මා කවපු බත් ටික කාපු නිසා තමයි අද දවසේ අපි නේද මේ විදිහට වර්ධනයකට වෙවිලා ඉන්නේ. අයන්න හරි ඉස්සෙල්ලාම අපිට ඉගැන්වුවේ අම්මා. ඒ නිසා අද අපි අම්මටත් වඩා බරපතල පත්තර කියවනවා. ආමේන්. එදා අපි අඬද්දී අපි දුකකට අඬනවද? අපිට මොනවා හරි රිදිලා අඬනවද? නැත්නම් අපි ලෙඩක් නිසා අඬනවද? ඒ හැම දෙයක්ම තේරුම් ගත්තේ අම්මා. හලලුයා. ඒ නිසා අද දවසේ
අපිට ඔළුවෙන් කැක්කමක් එද්දී ඒක ඔළුවේ කැක්කමක්. නෑ මේ සෙමා මාරුවක්. මේ බඩ රිදෙන්නේ මොන හරි මං කාපු දෙයක් අජීර්ණයක්. නැත්තම් මගේ ශරීරය තුවාල වෙලා තියෙද්දී මේ මෙතනදී මම වැටෙන්නේ නැති. ඒ වගේ අපේ ඇඟේ තිබෙන අපේ ශරීරයේ තිබෙන ඒ අඩුපාඩුකම්, ඒ රෝග වේදනා පව අපිට දැන් හඳුනා ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ එදා අපේ අම්මා ඒ පුංචි දේ හරි අපිට හඳුනා ගන්න උගන්වපු නිසායි. හලෙලූයා. ඒ වගේම ඔබව මාව අප තුල තිබෙන සුදුසුකමක් නිසා නෙමෙයි ඔබේ තාත්තා ඔබේ අම්මා ඔබ තෝරගන්නේ. ඔබ දරුවෙක් නිසායි. ඔබේ අම්මයි ඔබේ තාත්තයි ඔබට වැඩිපුර ලං වෙන්නේ ඔබ දැනුම් තේරුම් තියෙන කෙනෙක් නිසා නෙමෙයි. ඔබ මේ පොළවේ මහා උගතෙක් නිසා නෙමෙයි. ඔබ මේ පොළවේ මහා වීර චරිතයක් නිසා නෙවෙයි. මහා ලොකු වීර චරිත මනසෙන් මහා ලොකු උගත්තුන්ට නේද? වැඩි හිටියෙක්ට අම්මෙක්ගෙන් තාත්තගෙන් වැඩක් නැහැ. අම්මගේ තාත්තගේ වටිනාකම අවශ්‍ය දරුවෙක්ටයි. අම්මයි තාත්තයි ලං වෙන්නේ දරුවන් වෙතටයි. නොතේරෙන අය වෙතටයි. දුර්වල අය වෙතටයි. කර කියා ගන්න දෙයක් දන්නේ නැති අය වෙතටයි. හලෙලූයා. එනිසා අම්මටවත් ඔබේ අම්මටවත් තාත්තටවත් ඔබේ උගත්කමෙන් වැඩක් නැහැ. ඔබේ අත්දැකීම් වලින් වැඩක් නැහැ. නිසා දරුවෙක් වෙලා එන්න ස්වාමීන් වහන්සේ ගාවට. ජේසුස් වහන්සේ සූදානමින් සිටිනවා ඔබට බලවත් දේවල් උගන්වන්න. ඔබ කිසිම දවසක අත් නොදකපු දේවල් උන්වහන්සේ පෙන්වන්න උන්වහන්සේ සූදානමින් සිටිනවා. උන්වහන්සේ පෙන්වමින් සිටිනවා. නමුත් වැඩේ වෙලා තියෙන්නේ මොකද? ඒවා බලන්න අපේ ඇස් තාමත් ආත්මික ඇස් නෙවෙයි. ඒ කියන්නේ මොනවද? අපේ ඇස් ඇවිල්ලා තාම උඩඟු ඇස්. ඕක වෙන්නේ මෙහෙම නිසානේ. අපිට ඕනේ හාස්කමක් තුළ එතන දෙවියන් වහන්සේගේ හස්තයද තියෙන්නේ මිනිස්සෙක්ගේ හස්තයක්ද තියෙන්නේ? කීරක තේරුම් ගන්න බැරි ඇයි? අපේ උගත්කම වැඩි වෙලා. ඔය ලෙඩේ හොඳ උනේ ඔය අර මේ එදා ඇන්ටිබයොටික්ස් ටික හරියට ගත්තානේ. ඉතින් බේස් කෝස් එක හරියට කරානේ. මගේ සහෝදරය ඔබ ඕනෙම බෙහෙතක් ගන්න පුළුවන්. නමුත් හැම බෙහෙතකම සුවය ලැබෙන්නේ නැහැ. සුවය දෙවියන් වහන්සේ කෙරෙන් පමණයි පැමිණෙන්නේ. එනිසා ඔබ දෙවියන් වහන්සේම කවදාවත් දකින්න යන්නේ. ඔබ ඒ සුවය දැක්කේදා එදා රෝගය තුල ඔබ දැක්කේ ඇන්ටිබයොටික් එක වැඩ කරා. එදා ඒ රෝගය තුලදී ඔබ දැක්කේ ඒ දොස්තර විශේෂඥ දොස්තර ඒ බෙහෙත් දුන්නාය කියා. ඒ කතා කරේ ඔබ නෙමෙයි. ඒ කතා කරේ ඔබ උගත්කමයි. ඒ කතා කරේ ඔබේ අත්දැකීමයි. නමුත් ඒ රෝගය තුලදී ක්‍රියා කළ දෙවියන් වහන්සේගේ හාස්කම දකින්න නම් ඒ ඇන්ටිබයොටික් එක පැත්තකින් තියන්න අවශ්‍ය වෙනවා. ඔබ ඇන්ටිබයොටික් එක නෙමෙයි මේ වෙලාවේ දකින්නේ. ඔබ ඒ ප්‍රතිකාරය දුන්න දොස්තරව නෙමෙයි එදාට දකින්නේ. ඔබ දරුවෙක් වාගේ ඔබේ උගත්කම ඔබේ අත්දැකීම පැත්තකින් තියපු කෙනෙක් නම් ඔබ එදාට දකින්න යන්නේ දෙවියන් වහන්සේ ඒ අවස්ථාවේදී දොස්තරවරයෙක් වාගේ ඒ දරුවගේ රෝගය සුව කළ එකයි. හලෙලූයා. රෝගය සුව කළ එකයි. සුවය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් පමණයි. බෙහෙත් අනවශ්‍යයි නෙමෙයි. බෙහෙත් අවශ්‍යයි. ඕනේ තරම් මේ පොළවේ ඉන්නවා සෙනග. අවුරුදු ගණන් බෙහෙත් ගන්නවා නමුත් රෝගය සුව වෙලා නැහැ. ඇයි ඒ අයට දෙවියන් වහන්සේ නැහැ. ඒ අය තාම දෙවියන් වහන්සේව හඳුනගෙන නැහැ. හලෙලූයා. සමහර විට දෙවියන් වහන්සේ හඳුනාගත්ත ගමන් අන්න රෝගය සුවයි. ඔබ බොහෝ ණයබරකින් ඉන්න පුළුවන්. ඔබ බොහෝ ආර්ථික අපහසුතාවයකින් ඉන්න පුළුවන්. ඔබ මහ බැංකුවේ ලොක්ක පවා අඳුරනවා වෙන්න පුළුවන්. ඔබ හැම අනිත් බැංකුවකම සභාපතිවරයාගේ පටන් ඔබ අඳුනන්න පුළුවන්. නමුත් ඔබ ආර්ථික අපහසුතාවයක ඔබ කොතරම් මේ අය අඳුනගෙන හිටියත් ඔබේ ආර්ථිකයේ සඵලත්වය ඔබට ළඟා කරන්නේ දෙවියන් වහන්සේ. ඒ දොරට විවර කරන්නේ දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔබ සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට එකහෙලා ඕනෑම පුද්ගලයෙක් ඔබට ආර්ථිකයෙන් හරි ඔබට මූල්‍යමයෙන් හරි ආශිර්වාදයක් වෙනවා නම්
ඒ දෙවියන් වහන්සේ බව දැක්ක නිසායි, ඔබේ අවශ්‍යතාවය දැක්ක නිසායි. ඔබ දෙවියන් වහන්සේව දන්න නිසායි. හලලූයා. ඔබ දෙවියන් වහන්සේව දරුවෙක් වාගේ සෙව්ව නිසායි. ඒ නිසා ඔබේ අත්දැකීමක්වත්, ඔබ දන්න දෙයක්වත්, ඔබ දන්න කෙනෙක්වත්, ඔබේ අධ්‍යාපනයක්වත් දෙවියන් වහන්සේට වෙතට එද්දී වටින්න යන්නේ නැහැ. දරුවෙක් වාගේ එන්න. හැම දෙයක්ම උන්වහන්සේ තුළ දකින්න උත්සාහ කරන්න. ඔබේ සුවය උන්වහන්සේ තුළින් දකින්න උත්සාහ කරන්න. ඔබේ පෝෂණය උන්වහන්සේ තුළින් දකින්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතය උන්වහන්සේ තුළින් දකින්න උත්සාහ කරන්න. ඔබේ බලාපොරොත්තු උන්වහන්සේ තුළින් දකින්න උත්සාහ කරන්න. ඔබේ සුවය, ඔබේ සැනසීම, ඔබේ සමාදානය උන්වහන්සේ තුළින් දකින්න උත්සාහ කරන්න. හලලූයා. ඒ සියල්ල කරගන්නේ කොහොමද? ඒ සියල්ල තුළින් උන්වහන්සේට ලං වෙන්නේ කොහොමද කියා උගන්වන්න තමයි ඔබ ගාවින් ඔබ වාගේම ඔබේ මව සිටගෙන සිටින්නේ. ඔබේ සභා පාලකවරයා නැත්නම් ඔබේ සභා පාලකවරිය සිටගෙන සිටින්නේ. හලලූයා. ඔබේ අවශ්‍යතාවය ඒ අයට දැන නිසායි. ඒ අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේට දන්වන්න ඒ අය ඉදිරිපත් වෙන නිසායි. ඒකයි දා ස්වාමීන් වහන්සේ උනත් කිව්වේ. එදා මෝසෙස් හා සෙනගට දරුවෝ ඒ සෙනග මෝසෙස්ට විරුද්ධව කොඳුරලා කැරලි ගහලා ස්වාමීන් වහන්සේ උදහස් වෙච්ච ඒ මොහොතේ තාත්තට හොඳටම තරහ යනවා. දරුවෝ මේ දරුවන්ව රැක බලාගන්න අම්මට මේ අය ගරු කරන්නේ. මේ අයව රැක බලාගන්න මේ අය ගැන හැම වෙලාවෙම කැපවෙන්නා වූ අම්මව මේ මෝසෙස් මෙයාට වැඩක් නැතුව වගේ කතා කරනවා. මෝසෙස්ට විරුද්ධව කැරලි ගහනවා. මෝසෙස්ට විරුද්ධව කොඳුරනවා, කුමන්ත්‍රණය කරනවා කියලා දෙවියන් වහන්සේ උදහස් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ මොකද කියන්නේ? දෙවියන් වහන්සේ කියන මෝසෙස් මට මේ සෙනඟ විනාශ කරන්න ඉඩ දෙන්න. ඉඩ දෙන්න. මෝසෙස්ගෙන් අහනවා. හලලූයා. ඔබම මගේ සහෝදරයා සහෝදරිය අපි ස්වාමීන් වහන්සේ තුළ ඉඳිද්දිත් අපේම මවට හෝ අපේම පියාට හෝ අපේම වරදක් කරද්දී ස්වාමීන් වහන්සේ වෙලාවකට උදහස් වෙන අවස්ථාවන් බොහොමයි. අපිට දඬුවම් කරන්න උන්වහන්සේ ඉදිරිපත් වෙන අවස්ථාවන් බොහොමයි. නමුත් උන්වහන්සේ කියනවා මෝසෙස්ට, උන්වහන්සේ අහනවා මෝසෙස්ගෙන්, උන්වහන්සේ අහනවා අම්මගෙන්, තාත්තා ඇවිත් අහනවා වගේ තාත්තා අහනවා අම්මගෙන්, මම දඬුවම් කරන්නද? අම්මා කියනවා නෑ පා. මේ දරුවා නොදන්නාකමට කරන වරද. හලලූයා. එදා මෝසෙස් ස්වාමීන් වහන්සේ ඉඩ දුන්නේ නැති නිසා එදා සෙනගව දෙවියන් වහන්සේ විනාශ කළේ නැහැ. ඒ වගේ සමහර ලාවට අපි දෙවියන් වහන්සේට විරුද්ධව කරන වරදෙදී අපි තවමත් දඬුවම් නොලබ උන්වහන්සේගේ කරුණාව ලබා සිටින්නේ. අපි දරුවෙක් වාගේ අපේ අම්මා ගාව අපි සිටින නිසායි. ඒ අම්මා අපිව ආරක්ෂා කරන නිසායි. උදේ හවස ඒ අම්මා අපිව ස්වාමීන් වහන්සේ තුළ ආරක්ෂා කරන නිසායි. ස්වාමීන් වහන්සේත් සමග අප ගැන මැදිහත්කාරකම් කරන නිසායි. හලලූයා. එනිසා ස්වාමීන් වහන්සේගෙනුත් ස්වාමීන් වහන්සේගේ උදහසෙනුත් අප ආරක්ෂා කරන්න ඔබගේ සභා පාලකවරයා, ඔබේ සභා පාලකවරිය බැඳිලා ඉන්නවා මගේ සහෝදරයා සහෝදරිය. ඒ නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ අපට මට කතා කරන්නේ දරුවෙක් වෙලා එන්න. දරුවෙක් වෙලා එන්න. ඔබ දරුවෙක් වෙන්න අවශ්‍යයි. ඔබේ අත්දැකීම් පසකලන්න. ඔබේ උගත්කම් පසකලන්න. හලලූයා. අයන්නේ ඉඳන් පටන් ගන්න. උත්පත්තියේ ඉඳන් ස්වාමීන් වහන්සේ සමග පටන් ගන්න. ඉදිරිපත් වෙන්න. හලලූයා. ඒකට ස්වාමීන් වහන්සේට පුළුවන් බොහෝ අලංකාරෝ මහත් වූ වික්‍රමාන්විත දේ ඔබට මට පෙන්වන්න. හලලූයා. තාත්තා සූදානමින් ඉන්නවා දරුවෝ වහන්සේ වෙතට එනකම්. තාත්තා සූදානමින් ඉන්නවා තමන්ගේ දරුවෝ. හලලූයා. තමන්ගේ දරුවෝ තාත්තා ගාවට එනකම්. හලලූයා. එනිසා ඉඩ දෙන්න. ඔබේ උගත්කම දවසක ඔබට උවමනා වෙයි. නමුත් ස්වාමීන් වහන්සේ වෙතට එන්න ඔබට ඔබේ උගත්කම අවශ්‍ය වෙන්නේ නැහැ.
ස්වාමීන් වහන්සේගේ කාර්ය කරද්දී දවසක ඒ උගත්කම සමහර වෙලාවට ඔබට උපකාරයක් වෙයි. සමහර වෙලාවට. නමුත් එතනදී අවශ්‍ය උගත්කම පවා උන්වහන්සේට දීමට හැකියාව තිබෙනවා. එතනදී අවශ්‍ය ඒ ආත්මික පන්නරය පවා උන්වහන්සේට දීමට හැකියාව තියෙන උන්වහන්සේ සරපරාක්‍රම සරබලධාරී සර්වඥාන දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ ජීවිතය අප වෙනින් පූජා කළා නම් මගේ සහෝදරයා සහෝදරිය අර ටිකත් උන්වහන්සේ නොදී හිඳීද? ඒකයි උන්වහන්සේ අහන්නේ මොන තාත්තද යම් දරුවෙක් රොටි ඉල්ලද්දි ගලක් දෙන්නේ? දරුවගේ අවශ්‍යතාවය දකින දෙවියන් වහන්සේ කෙනෙක් පයිප් නමස්කාර කරන්නේ. උන්වහන්සේ ඔබව මාව හොඳ හැටි හඳුනනවා. අපේ අවශ්‍යතාවය, අපේ ඕනෑකමට වඩා අපේ අවශ්‍යතාවය හඳුනන්නා වූ දෙවියන් වහන්සේටයි අපි නමස්කාර කරන්නේ. ඔබගේ මගේ හිත හඳුනන, ඔබගේ මගේ දුක වේදනාව දැනෙන ඒ දෙවියන් වහන්සේට, ඒ තාත්තට අපි දරුවෙක් වාගේ ලං වෙමු. අද දවසේ දරුවෙක් වාගේ ලං වෙමු. ආමේන්. හලෙලූයා. තාත්ත වෙතට එන්න. දරුවෙක් වාගේ. දරුවෙක් වෙලා එන්න. දරුවෙක් වෙලා තාත්තා ගාවට එන්න. හොඳයි ස්වාමිනේ මගේ දෙවියන් වහන්සේ. අද දවසේ මේ නිරාහාරය තුලින් ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ ළඟට එනවා. ඔබ වහන්සේගේ අභිමුඛයට එනවා මගේ දෙවියන් වහන්සේ. අපේ ජීවිතයේ කිසිම දෙයකින් අපිට තවත් වැඩක් නැහැ ස්වාමීන්. අපේ ජීවිතේ හරි හම්බ කරගත්ත දෙයකින්වත්, උපයගත්ත දෙයකින්වත්, ඉගෙනගත්ත දෙයකින්වත්, අත්දැකපු දෙයකින්වත් ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවලට හලෙලූයා ප්‍රතිලාභයක් උනේ නැහැ මගේ දෙවියන් වහන්සේ. අපේ ජීවිත අදටත් අපි වරද්දගෙන තිබෙනවා නම් ඒ ස්වාමීන් වහන්සේ හලෙලූයා ඒ අපේම ක්‍රියාව නිසායි, ඒ අපේම වරද නිසායි ස්වාමිනේ. නමුත් ඔබ වහන්සේ තුළින් ඒ සියල්ල තුළින් ගැලවීම තිබෙනවා. ඒ සියල්ල තුළින් මිදීම ඔබ වහන්සේ තුළ තිබෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ සියල්ලෙන් ගැලවීම අපට උගන්වන්නා වූ දෙවියන් වහන්සේ. ඒ නිසා අපි සූදානම් මගේ දෙවියන් වහන්සේ. අද දවසේ අපි දෑත් ඔසවලා අපි උන්වහන්සේට කියමු ස්වාමිනේ අපි සූදානම්. අපි සූදානම් ස්වාමිනේ. ඔබ වහන්සේ අපට උගන්වන්නට අපිට කන්න පුළුවන් දේ ඔබ වහන්සේ දෙන්න. ඔව් ස්වාමීන් වහන්සේ අපිට සැනසීම දෙන්න, ඔබ වහන්සේගේ සමාදානය දෙන්න. ස්වාමීන් වහන්සේගේ මාර්ගය ඔබ වහන්සේ පෙන්වන්නට, අපිට ඇවිදින්න පවා ඔබ වහන්සේ උගන්වන්නට. ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය කියලා දෙන්න. හලෙලූයා. ඔබ වහන්සේ අපේ පියාණන් වහන්සේ ලෙසත්, ඔව් ස්වාමීන් වහන්සේ අපේ සභා පාලකවරිය අපේ මවත් ලෙසත්, ස්වාමීන් වහන්සේ අප දරුවන් ලෙසත් එක්ව එක පවුලක් ලෙස ඔබ වහන්සේ තුළ ජීවත් වෙන්න ඔබ වහන්සේ අපට උගන්වන්න. එක පවුලක් ලෙස ස්වර්ගය දක්වාම නොනවත්වා ගමන යන්නට ඔබ වහන්සේ අපට උගන්වන්නට. ස්වාමිනී අපට මඟ පෙන්වන්නට. ස්වාමිනී ඔබ වහන්සේ ඉහළටත් ඉදිරියටත් ඔබ වහන්සේගේම කරුණාව තුළ ඔබ වහන්සේ රැගෙන යනසේක්වා. ස්වාමීන් වහන්සේ අප බොහෝ සෙයින් ජීවිතේ වැඩක් වරදි කරගෙන ඇති. අපි වරද්දගෙන ඇති ස්වාමීන් අපට ක්ෂමා කරන්න. අපි දන්නේ නැතුව ස්වාමීන් වහන්සේ අපි ඔබ වහන්සේගේ හාස්කම් තුළ පවා ස්වාමීන් වහන්සේ හාස්කම පවා අපි විවේචනය කරන්නට ඇති. ඔබ වහන්සේ අපට මවක් ලෙස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා වූ සභා පාලකවරයා, ඒ සභා පාලකවරිය ස්වාමීන් වහන්සේ අපි විවේචනය කරන්නට අපි නොදන්නා කමට. ස්වාමිනී ඔබ වහන්සේත් ඔව් ස්වාමීන් වහන්සේ අම්මා තාත්තාත් එකතු වෙලා ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් කරන්නා වූ කැපකිරීම හලෙලූයා නොපෙනෙන තරමට යක්ෂයා අපේ දැස් අන්ධ කරන්නට ඇති. ස්වාමිනේ අපට ක්ෂමා කරන්නට. ස්වාමිනේ අපට ක්ෂමා කරන්නට. අද දවසේ වහන්සේ ක්ෂමා කොට අප මුළුමනින්ම වහන්සේගේ කුරුසියේ පූජා වේලවල බලයෙන් අප මුළුමනින්ම සෝදා පවිත්‍ර කොට නිදහස් කරන්නට ස්වාමිනේ. දරුවෙක් ලෙස ඔබ වහන්සේ වෙතට එනවා. ඒ ස්වර්ග රාජ්‍ය උරුමය ලබන පිණිස ඔබ වහන්සේ වෙතට අපි එනවා ස්වාමිනේ. ඔබ වහන්සේට අපි කැප වෙනවා. ඔබ වහන්සේට අපි බාර වෙනවා. නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හොඳයි හලෙලූයා. ස්වාමිනේ ඔබ වහන්සේ මුළුමනින්ම මේ අයව ආශිර්වාද කරන සේක්වා. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ හැම කෙනෙකුගේම හදවත්වලට ආත්මවලට කතා කළ දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. ස්වාමිනේ තව දුරටත්
ඔබ වහන්සේගේ ස්වර්ගයේ විවර කොට ඔබ වහන්සේ ආශිර්වාද කොට ඔබ වහන්සේගේ දිව්‍යමය මන්නා වලින් ඔබ වහන්සේ අපි එකිනෙකාගේ ජීවිත පෝෂණය කෙරෙත්වා. ඔබ වහන්සේගේ ස්වාමිත්වය ඔබ වහන්සේගේ පීතෘත්වය මන්නා ලෙස අපිට දකින්නට පුළුවන් ලෙස ඔබ වහන්සේ අපට තවත් අප වෙතට තව තවත් ඔබ වහන්සේ ලං වන සේක්වා. පියන්න ඔබ වහන්සේගේ කරුණාව ජේසුනේ වහන්සේගේ ප්‍රේමය ශුද්ධාත්මනේ වහන්සේගේ මඟ පෙන්වීම සදාකාලින් සදාකාලයටම අප සමග වේවායි කියා අපි යාඥා කරමින් ස්වාමිනි මෙන්න අද නිරාහාර දවසෙත් ඔබ වහන්සේගේ ශුද්ධාත්මකේ ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට අපි බාර වෙනවා යටත් වෙනවා කැප වෙනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතිඋතුම් බලන්තු නාමයෙන් ආමේන්. හොඳ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. සුබ රාත්‍රියක්.